හරි. ආයිබන් අපි ඊළඟ කොටසට යමු. ඒතර මේක තමයි ඔයගලන්ට මම දෙවෙනියට දුන්න يعني පළවෙනි ටියුට් එකේ දෙවෙනි පිටුව එන්නේ. ඒතර මේ කොටසේදී ආවරණය වෙන්නේ මම කලින් ඔයගලන්ට පැහැදිලි කළා වගේ ඒ තියෙන්නේ පළවෙනි කොටස maximum set සහ minimum set ගණන් දෙකක් question number 1 and 2 කියලා දාලා තියෙන්නේ. ඒතකොට ඒක මුල ඉඳලම විසඳීම කරගෙන අවසානයේ වෙනකන් එහෙම තමයි ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ. ඊටින් පල්ලෙහාට තියෙන ගණන් වල තියෙන යම් ප්‍රමාණයක් වගුව පිළියෙල කරලා දීලා එතනින් ඉදිරියට කරන්න කියන එක. එතකොට මේ ටියුට් එක ඔයගලන් ළඟ තියෙනවා. මම ඔයගලන්ට ෂෙයා කරලා තියෙනවා. එතකොට ළඟ නැති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට මේකේ පළවෙනි ගාන නෝට් කරගන්න ඕනේ. ඒක තමයි අපි දැන් ඉතා ඉක්මනින්ම ඉවර කරන්න යන ගැටලුව වෙන්නේ. ඉක්මනින් කියලා කිව්ව ඉතින් පන්තියේදී කරලා තියෙනවා. ඔයගොල්ලෝ කරලා තියෙනවා. කරපු අයගේ පිළිතුර හරිද කියලා බලන එකත් නොකරපු අයට ඉක්මනින්ම කරුණු මතක් කර ගැනීමක් තමයි මේකේදී අරමුණ වෙන්නේ. right. හොඳයි. අපි එහෙනම් පළවෙනි එකට එමු. හරි. එතකොට මේකෙදි තියෙන්නේ ගාන තියෙනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕන දේ තමයි සංරෝධක සම්මත තත්ත්වයට ගෙන්න ගන්න ඕනේ. මම තමයි මේක ලියුවා maxi set සමානයි දැන් ඉඩ කඩත් එක්කත් ගියාම කොහොමද මේව කරමු 2x1 ධන 3x2 ධන x3 ඊට පස්සේ එනවා subject to සංරෝධක තුනක් තියෙනවා x1 ධන 2x2 ධන x3 කුඩා හෝ සමානයි 20 තියෙන්නේ කුඩා හෝ සමාන නම් slack variable එකක් එකතු කරන්න ඕනේ ඊට පස්සේ 2x1 ධන x2 විශාල හෝ සමාන කියලා තියෙන්නේ එහෙනම් සර්ප්ලස් එකක් අඩු කරලා ආටිෆිෂල් එකක් එකතු කරන්න ඕනේ 4යි ඊට පස්සේ x2 ධන 4යි x3 එතන x1 කොටසක් නැහැ සමානයි 10යි කියලා තියෙන සමානයි 10 නම් ආටිෆිෂල් එකක් විතරක් එකතු වෙනවා 1 2 3 ආදී වශයෙන් ලියා ගන්න වෙනවා අදාළ සංකේත එතකොට S1 කියන්නේ සර්ප්ලස් එකක් S1 කියන්නේ slack එකක් S2 කියන්නේ සර්ප්ලස් එකක් A1 and A2 කියන දෙකම ආටිෆිෂල් දෙකක් වෙනවා ඒක සාන්තියනෝ ලියන්න ඕනේ x1 x2 x3 ඒකම අලුතෙන් ආව S1 S2 A1 A2 කියන ඔක්කොමලා විශාල සමාන බිඳුව. ඒතර ඒක සම්බන්ධ වෙන්න ඕනේ අපේ අරමුණු ශිතයට කොහොමද අරමුණු ශිතයට slack එක සම්බන්ධ වෙන්නේ? slack එක සම්බන්ධ වෙන්නේ බිඳුවයි S එකක් විදියට. surplus එක සම්බන්ධ වෙන්නේ බිඳුවයි S දෙකක් විදියට. artificial සම්බන්ධ වෙන්නේ m අකුරක් එක්ක. ඒතර මේ තියෙන maxi set නිසා rename කියලා එන්නේ minimum set උනා නම් ධනේම කියලා එන්නේ. ඒතර මේවා theory ඉතින් දැනගෙන තියෙන්නේ අයි ඒව දැන් එන්නේ කොහොමද කියලා කියන්න ගියොත් ආයෙත් සිද්ධාන්ත පාඩමක්ම වෙනවා. හරි. ඒතර මේ විදිහට තමයි සම්මතත්වයටපත් කරගන්නේ. ඊට පස්සේ මේක අපි දාගන්න ඕනේ අපේ පළවෙනි වගුවට. ඉතින් මම මෙතන මගේ ඉඩ ප්‍රමාණයත් එක්ක මම මේක ලකුණු කරන්නම්. CBCJ basic
solution තීරු කීයක් එනවද 1 2 3 4 5 6 7ක් එනවා 1 2 ඉඩකඩ ප්‍රශ්නයක් එනවා හරි පොඩ්ඩක් අපි හීනෙට දාගමු CB CJ basic solution තීරු කීයද කිව්වේ 1 2 3 4 5 6 7ක් එනවා 1 2 3 4 5 6 7 සමහර ඒවා නිකන් මොකද්ද තීරු වගේනේ එතකොට සංගුණක තමයි උඩ ලියවෙන්නේ මෙතන සංකේත ලියවෙනවා x1 x2 x3 s1 s2 a1 a2 එතකොට සංගුණක උඩ ලියා ගන්නවා 2 3 1 බිංදු බිංදු රිනේම් රිනේම් ඒක කවුද බේසික් වෙන්නේ කියලා හොයාගන්න ඕනේ ඒක ඇත්තට හොයාගන්න මේ සංරෝධකවල දකුණු පැත්තේ මගේ ඉඩකඩ ප්‍රශ්නයක් ආව නිසා මම ඒක මේ පැත්තෙන් දාගන්නා. ඒතර පළවෙනි සංරෝධකයේදී බේසික් වෙන්නේ කවුද? ඕනෑ වෙලාවක බේසික් වෙන්න පුළුවන් දෙන්නයි ඉන්නේ. ඒ දෙන්න කවුද? ස්ලැක් වේරියබල් එකයි ආටිෆිෂල් එකයි විතරයි. ඒතර පළවෙනි එකේදී මේක ස්ලැක් වේරියබල් එක ආටිෆිෂල් එක ආටිෆිෂල් එක. ඒ අය විතරයි බේසික් වෙන්න පුළුවන් පළවෙනි උත්තරේදී. එහෙනම් S එකට උත්තරේ 20යි, A එකට උත්තරේ 4යි, A දෙකට උත්තරේ 10යි. හරි. එහෙනම් බේසික් වෙන්න පුළුවන් අය තමයි S1, A1, A2. ඒතර S එකේ උත්තරේ 20යි, මේකේ උත්තරේ 4යි, මේකේ උත්තරේ 10යි. හරි. ඊට පස්සේ S එකේ සංගුණකේ ලියන්න පුළුවන් S එකේ සංගුණකේ බිඳුව අරමුණු සිතේ තුලදී මෙයාගේ සංගුණකේ රිනේම් මෙයාගේ සංගුණකේ රිනේම්. හරි. එතන මේ තියෙන ZJ මේ තියෙන CJ ZJ මම පොඩියට ලියලා තියෙනවා. එතකොට සංගුණක ලියුවොත් x පළවෙනි සංරෝධකයේ දිහා බලාගෙන මේක 1 එතකොට 1 2 1 S එකේ සංගුණකේ 1යි අනිත් අය කවුරුවත් නැහැ. ඒතර දෙවෙනි එක දිහා බැලුවාම x එකේ සංගුණකයේ 2යි මේකේ 1යි x3 නැති නිසා බිඳුවයි s එකක් නැහැ බිඳුවයි s දෙකට ඍණ 1යි a එකට ධන 1යි a දෙක දෙවෙනි සංරෝධකයේ තුල නැහැ. ඊට පස්සේ මෙතන x1 කියන එකත් දෙවෙනි තුන්වෙනි සංරෝධකයේ තුල නැති නිසා බිඳුවයි 1යි 4යි s එකක් නැහැ s දෙකක් නැහැ a එකක් නැහැ a දෙක තියෙනවා 1යි කියලා. ඒතර මේ විදිහට තමයි සංගුණක පිරවීම වෙන්නේ. නැවත තවත් චෙක් කරලා බලන්න. 4යි 2යි 1යි බිඳුවයි බිඳුවයි ඍණ 1යි ධන 1යි බිඳුවයි තුන්වෙනි පේලියට 10 එනවා බිඳුවයි 1යි 4යි හරි. ඊටසේ වැඩි කරලා ගන්න ඕනේ පළවෙනි පේලියේ ගුණිතය බිඳුවෙන් එන්නේ නැහැ මෙතන එනවා ඍණ 4යිම් ඍණ 10යිම් ඍණ 14යිම්. ඒතර මේකක් ඉතින් දැන් ඉගෙනගෙන දරබඩ ගන්න ලියා ගන්න නම් බෑ නේ. ඒ නිසා තමයි අර ගණන් කරන්න කියලාත් ඔයගලන්ට කල් වේලා ඇතුව දුන්නේ. මුගක් අය එහෙම කරලා ඇති. වැඩි කරලා ගත්තාම ඔහොමයි ලැබෙන්නේ. ඍණ 14යිම් ඍණ 2යිම් මෙතන වෙනසක් එනවනේ. මෙතන වෙනස් වෙනවා. වැඩි කරලා බලන්න. ඍණ 4යි ඍණ 10යි ඍණ 14යි මෙතන ඍණ 2යිම් මෙතනත් 1 1යි ඍණ 2යි ඍණ 2යිම් ඍණ 4යිම් බිඳුවයි ධනයිම් ඍණෙම්
ඍණය. ඊට අඩු කරනවා මෙතනින් කැලලක් එන්නේ නැහැ. අඩු කරනකොට දෙකෙන් ඍණ 2m අඩු වෙනකොට 2 ධන 2m 3ෙන් ඍණ 2m අඩු කරනකොට 3 ධන 2m 1ෙන් ඍණ m අඩු කරනකොට 1 ධන 4m බිඳුවෙන් බිඳුවයි බිඳුවෙන් m අඩු කළාම ඍණ m මේක බිඳුවයි මේක බිඳුවයි. හරි. අනිවාර්යයෙන්ම මේ තියෙන පළමු විසඳුම අනිවාර්යයෙන් මේ පළවෙනි විසඳුම කවදාකවත් ප්‍රශස්ත වෙන්නේ නැහැ. ප්‍රශස්ත වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේන ලාභයේ ඍණාගයක් වෙලා තියෙන ඍණ 14යි මේ කියන්නේ ඕන තරම් ලොකු වගයක්. ඒතර අතිවිශාල ඍණ ලාභයක් අතිවිශාල පාඩුවක් කවදාකවත් ප්‍රශස්ත වෙන්නේ නැහැ. එහෙනම් පිවට් කොලම් පිවට් රෝ තෝරගෙන යන්න ඕනේ. පිවට් කොලම් එකේ ඉන්නේ වැඩිම ධනාගය. ඒතර මේකේ කොතනද වැඩිම ධනාගය තියෙන්නේ? වැඩිම ධනාගය මෙතන 2m සංගුණකය මෙතන 2m සංගුණකය මෙතන 4m සංගුණකය. ඒතර 4m වල තමයි වැඩිම අගය තියෙන්නේ. නම් මේක පිවට් කොලම් එක. එයනෝ මේක එන්ටරින් වේරියබල් එක. ඒතර ලීවිං වේරියබල් එක වෙන්නේ බෙදලා ගන්න ඕනේ 20 බෙදීම 1 4 බෙදීම 0 10 බෙදීම 4. ඒතර 20 බෙදීම 1 20යි මේක අනන්තයක් මේක 2.5. කුඩාම ධනාගය තමයි තෝරගන්න ඕනේ. එහෙනම් මේක තමයි පිවට් රෝ එක වෙන්නේ. එනවා මෙයා තමයි ලීවිං වේරියබල් එක වෙන්නේ. ආටිෆිෂියල් අය ලීව් වෙන්නම ඕනේ. ඒතර මෙයා තමයි පිවට් එලිමන්ට් එක වෙන්නේ. පිවට් එලිමන්ට් එක වෙන්නේ. හරි. ඒ අනුව අලුත් වගුවක් හෙවත් දෙවන වගුවකට අපිට එන්න පුළුවන්. දෙවන වගුවකට එන්න පුළුවන්. හරි. දෙවන වගුවකට එන්න පුළුවන්. ඉතින් මම මේ ගානේදී බලාපොරොත්තු වෙන්නේ මේ ආරම්භක අවස්ථාව පැහැදිලි කරන එක විතරයි. ආරම්භක අවස්ථාව පැහැදිලි කරන එක විතරයි. ඒ අරුණාම ගණන් ඔක්කොම ටික කරන්න නැත්නම් මේකේ විසඳුම සම්පූර්ණයෙන් පල්ලෙහාට කරන්න බලාපොරොත්තුවක් නැහැ. හේතුව තමයි අපි පන්තියේදී එවැනි ගණන් සැලකිය යුතු ප්‍රමාණයක් විසඳලා තියෙනවා. සැලකිය යුතු ප්‍රමාණයක් විසඳලා තියෙනවා. හරි. ඒ නිසා එතනින් පල්ලෙහාට දේවල් ටික ඕගලන්ට කරන්න පුළුවන්. කරන්න අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕන. හරි. අපි ඊළඟට බලමු මේකේ දෙවෙනි ගානක් ආරම්භ කරමු. මොකද ප්‍රශ්නේ දැන් මම මේක ප්‍රශ්න දාලා තියෙන්නේ කොටස් විදියට දැන්. ඔය Q1 Q2 ප්‍රශ්න දෙක දාලා තියෙන්නේ වැඩේ ආරම්භ කරන විදිය. මෝටර රථයක් පටන් ගන්නවා නම් දොර ඇරලා දොර වහලා සීට් බෙල්ට් දාලා ස්විච් එකට යතුරු දාලා ස්ටාර්ට් කරලා නේද? ගියර් තියෙන එක නම් ගියර් එක දාලා ඉස්සරහට අරගන්න. ඒ වගේ ආරම්භක අවස්ථාව පැහැදිලි කරන එක තමයි මේ පළවෙනි ගාන සහ දෙවෙනි ගානේ බලාපොරොත්තු වෙන්නේ. ඒතර පාරට දැම්මට පස්සේ වාහනේ ගෙනියන එක ඔයගලන්ට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පිවට් කොලම් පිවට් රෝ තෝරගෙන එන්ටරින් වේරියබල් ලීවිං වේරියබල් අඳුරගෙන ලීව් වෙන කෙනාට යන්න දීලා එන්ටර් වෙන කෙනාට ඇතුල් වෙන්න දීලා අලුත් වගුවක් හදාගෙන යන්නේ. ඒක පන්තියේදී හුඟක් ගණන් කරපු නිසා අපි මෙතනින් මේක අයින් වෙනවා. ඊට පස්සේ Q2ට අපි එමු. Q2ට එමු. ඒතර ඒකේ තියෙන්නේ මිනිමම් ඉසෙට් එක 4x1 ධන 8x2 subject to 5x1 ධන 10x2 මුලින්ම තියෙනවා සමාන 150 කියලා.
සමාන ලකුණ තියෙනවා නම් ආටිෆිෂල් වේරියබල් එකක් තමයි දාන්න ඕනේ. අපි එකට A1 කියලා ගමු. 150. ඊළඟට x1 කුඩා හෝ සමාන 20. කුඩා හෝ සමාන ස්ලැක් වේරියබල් එකක් දාන්න ඕනේ. සමානයි 20යි. ඊට පස්සේ x2 විශාල හෝ සමාන 14. විශාල හෝ සමාන නම් සර්ප්ලස් එකක් අඩු කරලා ආටිෆිෂල් එකක් එකතු කරන්න ඕනේ. සමානයි 14යි. ඒතර අන්තිමටම x1 x2 s1 s2 a1 a2 ඔක්කොමලා විශාල හෝ සමානයි 0. ඒතර ඒ විචල්යන් මෙතනට සම්බන්ධ කරන්න ඕනේ. ස්ලැක් එකත් සර්ප්ලස් එකත් බිඳුව විදියට තියෙනවා. ආටිෆිෂල් එක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ තියෙන මිනිමම් ඉසෙට් නිසා ධනයෙන් විදියට තමයි සම්බන්ධ වෙන්නේ. හරි? ධනයෙන් විදියට තමයි එතනට සම්බන්ධ වෙන්නේ. එහෙමනම් අපි වගුවක් හදාගන්න. පළමු විසඳුම. CBCJ basic solution තීරු කීයක් එන්න ඕනේද? 1 2 3 4 5 6. basic solution කීය දෙන්නේ 6. 1 2 3 4 5 6. तर x1 right එතකොට x1 වලට 4යි මේකට 8යි බිඳුවයි බිඳුවයි a1 වලට ධනයෙන් කියලා එන්නේ. ඒතර බේසික් වෙන්නේ කවුද කියලා හොයාගන්න ඕනේ. මේ හැම කෙනෙක්කින්ම බේසික් එක්කෙනෙක් එනවා. කවුද එතකොට මේ බේසික් අය වෙන්නේ? ඕනෑම වෙලාවක පළවෙනි විසඳුම තුල බේසික් තියෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම කිව්වා ස්ලැක් වේරියබල් එකටත් ආටිෆිෂල් වේරියබල් එකටත් විතරයි. කිසිම දවසක පළවෙනි විසඳුම තුල අනික් අය කවුද අනික් අය කිව්වේ? සර්ප්ලස් සහ ඩිෂන් වේරියබල්ස්. ඒවා පළවෙනි විසඳුම තුලදී බේසික් අය වෙන්නේ නැහැ. පළවෙනි විසඳුම තුලදී බේසික් අය වෙන්නේ නැහැ. එහෙනම් මේකෙදි බේසික් වෙන්නේ කවුද? A1 150යි. S1 ස්ලැක් එකක් ඒක 20යි. A2 කියලා කියන්නේ ආටිෆිෂල් එකක් ඒක 14යි. ඒතර මේවා තමයි උත්තර විදියට එන්නේ. එහෙනම් බේසික් වෙන්නේ කවුද? A1 150ක් S1 20ක් A2 14ක්. හරි. ඒතර මේ තියෙන ZJ මේ තියෙන අවම කිරීමේ ගාණක්. ඒ නිසා මෙතනට එන්නේ CJ ZJ නෙමෙයි ZJ CJ. right එතකොට coefficients ගත්තොත් A1 වල coefficient එක ධනයෙන් මේක බිඳුවයි මේකත් ධනයෙන්. ඒතර පළවෙනි පෙළියේ සංගුණ ගත්තාම x1 වලට 5යි x2 වලට 10යි s1 s2 නෑ a1 වලට 1යි මේක බිඳුවයි. දෙවෙනි පෙළියේ ගත්තොත් x1 වලට 1යි
x2 පදයක් නැහැ. s1 වලට එකයි වෙන කවුරුවත් නැහැ බිඳුව. ඊළඟට තුන්වෙනි පෙළිය ගත්තාම x1 කැලලක් නැහැ බිඳුවයි x2 වලට එකයි s1 නැහැ මේක ලියන තැන පොඩි වැරද්දක් වෙලා තියෙනවා. ඒක තමයි මෙන්න මෙතන මම ලියලා තියෙන s1 කියලා ඒක s2 වෙන්න ඕනේ. ලියනකොට වැරද්දක් වෙලා තියෙන s2. හැබැයි ඒක උඩට ගිහිල්ලා තියෙන s2 විදිහටම මම ඒ රතු පෑනෙන් දැම්මේ දැන් වැරද්ද හරි ගස්ස ගන්න නිසා. ඒතර ඒකේ s2 වල සංගුණකයේ ඍණ 1යි බිඳුවයි ධන 1යි. ඒතර වැඩි කරලා ගත්තාම 154ක් m 14 වරක් m ගත්තාම 164යි m කියලා එන්නේ. මේක 5යි m මේක 10යි m 10 1 11යි නේ. 10යි m 1යි m 11යි m මේක බිඳුවයි මෙතනින් ඍණ m කියලා එනවා මෙතන ධන m කියලා එනවා මෙතන ධන m කියලා. right දැන් අඩු කරන්න ඕනේ. අඩු කරන්නේ cj zj නෙමේ යටින් උඩට zj cj විදිහට. ඒතර අඩු කළාම 5යි m ඍණ 4යි 11යි m ඍණ 8යි බිඳුවයි ඍණ m බිඳුවයි බිඳුවයි. ඒතර අවම කිරීමේ ගානකදී වෙන වෙනස්කම් දෙක තමයි මොකද පළවෙනි වෙනස්කම artificial variable එකක මේ අපි දාලා තියෙන්නේ artificial variable එකක එන්න ඕනේ ධන m කියන සංගුණකය. උපරිම කිරීමේ ගානකදී ඍණ m. දෙවෙනි එක තමයි අවම කිරීමේ ගානකදී වගුවේ මේ අපි අටම ලිව්වා වගේ zj cj වෙන්න ඕනේ. නමුත් උපරිම කිරීමේ ගානකදී ඒක cj zj වෙනවා. අනෙක් කිසිදු සංකල්පයක් වෙනස් වෙන්නේ නැහැ. අනෙක් කිසිදු සංකල්පයක් වෙනස් වෙන්නේ නැහැ. right එහෙනම් දැන් අපි pivot column එක තෝරන්න ඕනේ වැඩිම ධනාගය. එතන මෙතන සංගුණයක් ගත්තාම ආට පේනවා මෙතන 5යි m මෙතන 11යි m. ඒතර වැඩිම අගය තියෙන්නේ 11යි m ට. එහෙනම් මේක තමයි pivot column එක. එනවා මෙයා interim variable එක වෙන්නේ. කවුද leave වෙන්නේ කියලා හොයන්න ඕනේ. ඒක හොයන්න පිළිතුර බෙදන්න ඕනේ. pivot column අගයන්ගෙන් solution එක බෙදන්න ඕනේ. මම මෙතන ලියනවා 150 බෙදීම 10 15යි. ඊට පස්සේ මෙතන තියෙන බිඳුව බෙදීම 20 බිඳුව බෙදීම 20 කියන්නේ බිඳුවයි. ඊට පස්සේ තියෙන්නේ වැරදුනා ඒක අනිත් පැත්තෙන් ඕනේ. හරි 20 බෙදීම බිඳුව කියන්නේ අනන්තයයි. ඊටසේ 14 බෙදීම 1 14යි. ඒතර කුඩාම ධනාගය වෙන්නේ 14. ඒ අනුව මෙයා තමයි pivot row එක වෙන්නේ. එනවා මෙයා leaving variable එක වෙන්නේ. එක තමයි pivot element එක. කියනවා අලුත් වගුවක් හදාගන්න පුළුවන්. අලුත් වගුවක් හදාගන්න පුළුවන්. හරි. ඒතර ඒ ටික ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න. පන්තියේදී අපි සැලකිය යුතු ගණන් ප්‍රමාණයක් කළා. ඒතර මේ ගණන් දෙකෙන් බලාපොරොත්තු වෙන්නේ අර මම කලින් කිව්වා වගේම ආරම්භ කිරීම කොහොමද කරන්නේ? හුඟක් අයට අපහසු වෙන්නේ ආරම්භ කිරීම.
එතනින් පස්සේ යන repetition නේ එකම විදිහටම pivot column pivot row හොයාගෙන තමයි යන්නේ. ආරම්භ කිරීම දුෂ්කරයි. හැබැයි මං මග හැරලා යනවා නෙමෙයි ඉතිරි කොටස් කරන එක. ඒ ඉතිරි කොටස් ඊට පස්සේ 3 4 5 ගණන් වලදී අපිට හමු වෙනවා. දෙවෙනි වගුවෙන් තුන්වෙනි වගුවට යන්නේ කොහොමද? පළවෙනි වගුවෙන් දෙවෙනි වගුවට යන්නේ කොහොමද? ඒවා ඔය 3 4 5 ගණන් වලදී හමු වෙනවා. නිසා අපිට එතනදී ඒවා නැවත සිහිපත් කරන්න පුළුවන්. එසේ වුණත් මේ ගණන් දෙක වෙනම ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඊට පස්සේ අපි තුන්වෙනි ගැටලුවට ආවොත් තුන්වෙනි ගානේ දීලා තියෙන්නේ the initial solution of a maximum problem is given below. එතකොට මේ තියෙන්නේ උඩින්ම කියන විදිහට උපරිම කිරීමේ ගැටලුවක් තමයි මේ දීලා තියෙන්නේ. මේක උපරිම කිරීමේ ගැටලුවක් බව ගානේ උඩ නොකියුවත් අපි දන්නවා. ගානේ උඩ නොකියුවත් අපි දන්නවා. අපි මේ වගේ දිව්‍යඥානයේ තියෙන කට්ටිය. තීරු කීයක් තියනවද? 5ක් තියෙනවා. x1 x2 x3 decision variables 3යි s1 s2 ඍණ 1 4 6 බිඳුව බිඳුව මොනවද දීලා තියෙන්නේ? solutions දෙකක් දීලා තියෙනවා 6 10. ඉලක්කනොත් අපි ලියලිමු 1 2 3 1 බිඳුව ඍණ 2 ඍණ 5 1 බිඳුව 1. මෙන්න මේක තමයි අපිට දීලා තියෙන ගැටලුව. 6 10 1 ඍණ 2 2 ඍණ 5 3 1 1 බිඳුව බිඳුව 1. හරි. දැන් ගානේ දීලා තියෙනවා the initial solution of a maximum problem is given below. ඒතර මේ තියෙන මූලික විසඳුම උපරිම කිරීමේ ගැටලුවකට. මේක උපරිම කිරීමේ ගානක් බව නොකියුවත් වාක්‍ය නොකියුවත් අපිට පේනවා. ඒක දකින්න තැන තමයි මෙන්න මෙතන Cj Zj කියලා දීලා තිබී. මේ ගාන තව දුරටත් ඕගොල්ලන් අපිට තව පොඩ්ඩක් පස්සට ගිහිල්ලා ගාන දෙන්නත් තිබුණා. ඒ කියන්නේ පස්සට ගිහිල්ලා කියන තව අමතර හිස්තනක් අපිට දෙන්න තිබුණා. ඒක තමයි මෙන්න මෙතන හිස්තනක් විදිහට දෙන්න තිබුණා. දෙනවනම් ඇයි ඕක හිස්තනක් විදිහට දෙන්න පුළුවන්කම තියනවා කියන්නේ? වාක්‍යයේ තියෙනවනේ උපරිම කිරීමේ ගානක් කියලා. එතකොට අපි දැනුවත් වෙන්න ඕනේ අනිවාර්යයෙන් මෙතන Cj ඍණ Zj කියලා ලියන්න. ගානේ දීලා තිබුණේ මේක අවම කිරීමේ ගානක් කියලා නම් අපි දැනුවත් වෙන්න ඕනේ මේක Zj Cj කියලා ලියන්න. ඒ නිසා තව අමතර විමසීමක් ගැටලුවේදී කරන්න තිබුණා. එතනත් හිස්ස දීලා තිබුණා නම් මෙතනදී කොහොමත් ඒක Cj ඍණ Zj කියලා දීලාම තියෙනවා. හරි? අපෙන් අහනවා මේ වගුව සම්පූර්ණ කරන්න කියලා. ඒතර මේ වගුව සම්පූර්ණ කරනකොට අපේ අවබෝධයේ තියෙන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. මේ දීලා තියෙන විචල්‍යයන්ගේ ස්වභාවය පිළිබඳව. විචල්‍යයන්ගේ ස්වභාවය පිළිබඳව. දැන් අපි කතා කළොත් අපිට පැහැදිලිව පේනවා x1 x2 x3 කියලා කියන්නේ decision variables. මොකද x සංකේත පාවිච්චි කරන්නේ කොහොමත් ඒකනේ. එහෙනම් මේ තුන decision variables තුනක්.
ඊළඟට S1 S2 S1 S2 කියන මොනවද? S කියන සංකේතය ගත්තාම slack වෙන්නත් පුළුවන් surplus වෙන්නත් පුළුවන්. මේ දීලා තියෙන slackද මේ දීලා තියෙන surplusද? මෙතන මේවා surplus වෙන්න බෑ. මොකද surplus එකක් එනවා නම් එයා තනියෙන් එන්නේ නෑ. අනිවාර්යයෙන් මෙයත් එක්ක artificial කෙනෙකුත් ඉන්නවා. ඇයි සංරෝධකවල අපි කරන්නේ එහෙමනේ surplus අඩු කරලා artificial එකතු කරනවා. විශාලව සමාන සංරෝධකයක් තියෙන ලාවකදී. නිසා කවදාවත් surplus කෙනෙක් තනියෙන් එන්නේ artificial කෙනෙක් set කරගෙන තමයි එන්නේ. හැබැයි artificial කෙනෙකුට තනියෙන් ඉන්න පුළුවන්. මොකද සමාන ලකුණ තියෙද්දි artificial යන්නේ අපි එකතු කරන්නේ. ඒතර මේ දේවල් අපිට මතකයේ තියෙනවා. ඒ අනුව අපිට පේනවා මේ S1 S2 කියන්නේ අනිවාර්යයෙන් මොනවද? slack ශ්‍රිතිල විචල්‍යයන් දෙකක්. එතකොට තවත් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේකේ තියෙන පේලි දෙකයි. පේලි දෙකයි. පේලි දෙක කියන්නේ සංරෝධක දෙකයි. ඒ සංරෝධක දෙකත් මොන වගේ සංරෝධක වෙන්න ඕනේද? මොන වගේ සංරෝධක වෙන්න ඕනේද? කුඩා හෝ සමාන ලකුණ තියෙන සංරෝධක දෙකක් වෙන්න ඕන. ඇයි ඒක එහෙම වෙන්නේ? ඒ කුඩා හෝ සමාන දෙන්නට ගැලපෙන්න තමයි මේ ස්ලැක් දෙන්න ඇවිල්ලා තියෙන්නේ. අනිත් පැත්තෙන් මේ දෙන්න එක්කෙනෙක් හරි සමාන ලකුණ වුණා නම් මොකද වෙන්න ඕනේ? ආටිෆිෂල් එකකුත් ඇවිල්ලා තියෙන්න ඕනේ. එහෙම ඇවිල්ලා නැහැ නේ. ඒ නිසා සමාන ලකුණක් තියෙන්න බෑ. විශාලව සමාන ලකුණක් තිබ්බොත් මොකද වෙන්න ඕනේ? සර්ප්ලස් එකකුයි ආටිෆිෂල් එකකුයි දෙකක් තියෙනවා. මෙතන එහෙමත් නැහැ. නේ? මෙතන එහෙමත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ S1 S2 දෙන්න කොහොම පැහැදිලි ඒ දෙන්න slack variables දෙකක් බවට ඒකම සංරෝධක දෙකක් තියෙන නිසා උඩා හෝ සමාන ලකුණු දෙකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. හැබැයි තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙහෙම දෙයක් වුණා. මොකද්ද? තව තීරුවක් එකතු කරලා artificial variable එකක් දානවා ඍණ m කියලා. ඒක අනිවාර්යයෙන්ම ඍණ m කියලා දාන්න ඕනේ. ධනෙම් වෙන්න බෑනේ මොකද මේක උපරිම කිරීමේ ගාණක්. හරි ඍණ m කියලාම තමයි දාන්නත් ඕනේ. දැන් මේ වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් S1 S2 කියන්නේ මොනවද? එහෙම වුණොත් S1 S2 කියන්නේ එක්කෙනෙක් slack variable එකක් අනිත් කෙනා surplus එකක්. ඇයි artificial variable එකකුත් තියෙනවනේ. අනිත් පැත්තෙන් ගත්තාම සංරෝධක දෙකයිනේ තියෙන්නේ. නිසා ඔක්කොමලා මිශ්‍රව ගැලපෙන්න ඕනේ. සංරෝධක දෙකක් නිසා අනිවාර්යයෙන්ම මේ S දෙන්නගෙන් එක්කෙනෙක් surplus එකක් වෙන්නමත් ඕනේ. හරි surplus එකක් වෙන්නත් ඕනේ. එතකොට වෙන්නේ මොකද්ද? එක සංරෝධකයක් කුඩා හෝ සමානයි. එතනින් තමයි ඔය slack එක නිර්මාණය වෙන්නේ. අනිත් එක්කෙනා විශාලව සමානයි. එතනින් තමයි surplus එක්කෙනා artificial variable එකක් නිර්මාණය වෙන්නේ. surplus එක අඩු වෙනවා artificial එක එකතු වෙනවා. ඒතර තව කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම වෙන්න බැරිද ඉතින්? මෙහෙම වෙන්න බැරිද? හරි. මෙහෙම වෙන්න බැරිද? මොකද්ද? S1 කියන්නේ slack එකක්. S2 කියන්නේ slack එකක්. cell A CK. A1 කියලා කියන්නේ artificial එකක්. එහෙම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. මේක කුඩා හෝ සමාන සංරෝධකයකින් මේකත් කුඩා හෝ සමාන සංරෝධකයකින් ආටිෆිෂල් එකක් තනියෙන් එන්න පුළුවන්. සර්ප්ලස්ම තියෙන්න ඕනේ නෑනේ. සමාන එකක් ආවා. දැන් පොඩ්ඩක් කර කලින් කිව්වනේ. එහෙම තත්ත්වයක් මේකේ තියෙන්න පුළුවන්. S1 ස්ලැක් එකක් S2 ස්ලැක් එකක් කුඩා හෝ සමාන සංරෝධක දෙකකින් නිර්මාණය වෙන A1 කියන්නේ ආටිෆිෂල් එකක් සමාන ලකුණින් වෙන්න පුළුවන්. හැබැයි එතකොට වෙන්නේ මොකද්ද? සංරෝධක තුනක් තියෙනවා. මේ ගන්නේ සංරෝධක තුනක් නෑ පේලි දෙකයි දීලා තියෙන්නේ. පළවෙනි පේලිය දෙවෙනි පේලිය. හරි.
ඒ නිසා කවදාක මේ වගේ වෙලාවකදී එහෙම අවස්ථාවක් උදා වෙන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට ඔන්න ඔය වගේ දේවල් ගැන මේ දැනුවත් වීමක් හොඳට තියෙන්න ඕනේ. මොකද ඔයගලගේ විභාගෙදී අහන්න පුළුවන්. දැන් මේක අයින් කළොත් මේවා ටික ඔක්කොම හරි. ඔයගලෙන් අහන්න පුළුවන්. මොකද අහන්න පුළුවන් දේ S1 S2 දීලා S1 S2 මගින් කියවෙන්නේ කුමන ආකාර විචල්යක්ද කියලා අහන්න පුළුවන්. ඒ නිසා ඒ දැනුවත් වීම තියෙන්න ඕනේ. හරි. එහෙනම් මේක පුරවන්න කියලා කියන්නේ. එහෙනම් පුරවන්න පුළුවන් කොහොමද? කවුද බේසික් වෙන්නේ කියලා තමයි මුලින් පුරවන්න ඕනේ. ඒතර බේසික් විචල්යන් කොහොමද අඳුරගන්නේ? බේසික් විචල්යන් කොහොමද අඳුරගන්නේ? මේක පළවෙනි වගුව නම් අනිවාර්යෙන් බේසික් වෙන්න ඕනේ කවුද? අදාළ ස්ලැක් වේරියබල් එක තමයි බේසික් වෙන්න ඕනේ. හරි? අදාළ ස්ලැක් වේරියබල් දෙක තමයි බේසික් වෙන්න ඕනේ. S1 S2. එතකොට එහෙම ඉතලා S1 S2 පුරවන්න පුළුවන්. හැබැයි ඉතින් පළවෙනි පේලියට එන්නේ S1ම කියලා කියන්න බෑ. ඒව තීරණය වෙන්නේ කොතනින්ද? ඕලන් ලක්ෂණයක් කියලා දුන්නා. මෙන්න මේ ලක්ෂණය. තීරුවක එක බිඳුව එක තියෙන අවස්ථාව. හරි. වෙන්න ඕන දේ තමයි බේසික් වෙන විචල්යත් මෙතන මොන හරි එකක් ලිව්වොත් ඒ බේසික් වෙන විචල්යේ පේලියයි එයාට හිමි තීරුවයි හමු වෙන තැන තියෙන ඕනේ එක කියන ඉලක්කම. ඒතකොට ඔයාලට පේනවා මෙතන තියෙනවා එක කියන ඉලක්කම. එහෙනම් ඒක S1 වලට අදාළවයි. එහෙනම් මෙන්න මෙතනට එන්නේ S1 කියන එක. මෙතනට එන්නේ S2 කියන එක. හරිද? එතකොට එයාගේ සංගුණක S1 වල සංගුණකයේ බිඳුවයි S2 වල සංගුණකයේ බිඳුවයි අරමුණු ශ්‍රිතය තුල. එතකොට වගෝ සම්පූර්ණ කරන්න පුළුවන් මේක බිඳුවයි මෙතන වැඩි වුණාම බිඳුවයි අඩු කරපුවාම ඍණ 1යි 4යි 6න් බිඳුවක් 6යි බිඳුවෙන් බිඳුවක්. ඒතර පළවෙනි එක තමයි complete the table වගුව සම්පූර්ණ කරන්න කියන්නේ. හරි. ඒතර simple a කියලා දාලාම ලියන්න පුළුවන්. වගුව සම්පූර්ණ කරන්න. සම්පූර්ණයි වගුව. ඒතර B කියලා කියන්නේ formulate the linear programming model. ඒ කියන්නේ වගුව දිහා බලාගෙන මෙයාගේ ආකෘතිය හදන්න කියලා කියන්නේ. මොන රිවර්ස් එකට යන්න තියෙන්නේ. දැන් උඩ තියෙන Q1 Q2 ගණන් දෙක ගත්තේ කොහොමද? මොඩල් එක තියෙනවා වගුවට යන්න තිබ්බේ. දැන් වගුවෙන් මොඩල් එකට එන්න තියෙනවා. ඉතින් මොඩල් එක හදමු. මේක මොකක්ද දෙන්නේ? උපරිම කිරීමේ ගාණ මැක්සිටෙඩ් මොනවාද සංගුණක තීරණ විචල්යන වෙන්නේ? x1 x2 x3 ඒවා ඉලක්කම් ඍණ 1. දැන් ඍණ x1 ධන 4යි x2 ධන 6යි x3 subject to සංරෝධක. subject to සංරෝධක. එතන මොනවා සංරෝධක වෙන්නේ? x1 x2 x3 එක්කනේ. ඒතර ඒවා සංගුණක තමයි 1 2 3 කියලා තියෙන්නේ. මේ 1 මේ 2 මේ 3. ඒවා x1 x2 x3 එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් පළවෙනි එක එහෙනම් 1යි x1 2යි x2 3යි x3. ඒතර ඔය ඇවිල්ලා තියෙන කුඩා හෝ සමාන සංරෝධකයකින්. ඒකනේ ස්ලැක් එකක් ආවේ. කුඩා හෝ සමාන දකුණු පැත්තේ තියෙන්න ඕනේ මොකද්ද? පිළිතුර එයාගේ 6. දෙවෙනි එකත් ඒ වගේමයි. ඍණ 2යි x1 ඍණ 5යි x2 ධන x3 1යි x3 කුඩායි හෝ සමාන 10යි. ඍණ 2යි x1 ඍණ 5යි x2 ධන x3 කුඩා හෝ සමාන 10යි. අන්තිමටම x1 x2 x3 විශාල හෝ සමාන 2යි. right
දැන් ඊළඟට තියෙන C කොටස කියලා කියන්නේ මේකේ ඔප්ටිමම් සොලියුෂන් එක ගන්න කියන එක. දැන් මම කලින් අතහැරලා දාපු එක දැන් ආයෙ කරන්න වෙනවා. එහෙනම් මේ කලින් වගුවටම ගිහිල්ලා pivot column pivot row අඳුර ගන්න ඕනේ. ඒතර මේක තමයි pivot column එක වෙන්නේ. කියනවා මෙයා තමයි entering variable එක බෙදලා ගන්නවා 6 බෙදීම 3 2යි 10 බෙදීම 1 10යි. කියනවා මේක pivot row එක වෙනවා. කියනවා මෙයා leaving variable එක වෙනවා. කුඩාම ධනාගය. ඊට පස්සේ කියනවා මෙයා pivot element එක වෙනවා. එහෙම කළා අලුත් වගුවක් හදාගන්න ඕනේ. අලුත් වගුවක් හදාගන්න ඕනේ. මම ඒ ටික කරනවා. හරි? අලුත් වගුවක් හදාගන්න ඕනේ. මොකද එතනින් පස්සේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න දැනුවත් වෙන්න ඕන නිසා. C කොටසනේ මේ දැන් තියෙන්නේ අපේ අතේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් දෙවන විසඳුම. ඒතර අලුත් වගුවක් ඇඳෙනවා. CB CJ ඊරුවේ පළල පොඩ අඩු කළොත් හොඳයි නේ. CB CJ basic solution තීරු පහක් එන්නේ. x1 x2 x3 s1 s2 ඍණ 1යි 4යි 6යි බිඳුවයි බිඳුව. එන්ට වෙන්නේ x3 කලින් ඉඳලා ඉන්නේ s2 zj cj ඍණ zj x3 වල සංගුණකය 6යි මේක බිඳුව. ඉතුරු ඉලක්කම් හොයා ගන්න ඕනේ. ඒතර මුලින්ම අපි ලියන්නේ ප්‍රවේශ විචල්්‍ය අගයන්. ඒ කියන්නේ x3 අගයන් නේ. x3 අගයන් කොහොමද x3 අගයන් හොයන්නේ? බැහැරව ගිය විචල්්‍ය අගයන් බෙදනවා pivot element එකේ. බෙදනවා pivot element එකේ. මේ තියෙන බැහැරව ගිය විචල්්‍ය අගයන් 6 ඒක pivot element එක ආවේ 3යි කියලා 3ෙන් බෙදෙනවා. උත්තර 2 1 බෙදීම 3 2 බෙදීම 3 1 1 බෙදීම 3 බිඳුව. මෙයා බෙදලා ගන්න නැහැ මොකද දශම කෙලවරකට යන්නේ නැහැ නේ. කෙලවරක ඉවර වෙන්නේ නැති නිසා 1 බෙදීම 3 2 බෙදීම 3 හැමම ලියන්න. 2 1 බෙදීම 3 2 බෙදීම 3 1 1 බෙදීම 3 බිඳුව. ඊට පස්සේ ලියන්න ඕනේ x2 s2 අගයන් s2 අගයන් s2 අගයන් ලියන්නේ කොහොමද? මුලින්ම පැරණි අගයන් ටික පල්ලෙහාට ලියනවා 10 ඍණ 2 ඍණ 5 1 බිඳුව 1. ඒකෙන් අඩු කරනවා ගුණිතය. ඒකෙන් අඩු කරනවා ගුණිතය. ඒකෙන් අඩු කරනවා ගුණිතය. ඒ ගුණිතය මුලින්ම ලියවෙන්නේ ප්‍රවේශ විචල්්‍ය අගය. ඊට පස්සේ ලියන්නේ අදාළ පේළිය pivot මූලිකාව. එතකොට pivot column එකට අදාළව S2 වල ඉලක්කම එන්නේ මෙන්න මේ 1.
මෙන්න මේ එකෙන් වැඩි වෙනවා. හරි දෙවරක් එක දෙක එතකොට 8යි මෙතන කීයද උත්තරේ? පොදු හරය 3 ගත්තාම 3 අරක් 2 6යි ඍණ 6යි ඍණ 6යි ඍණ 1යි ඍණ 7යි ඍණ 7 බෙදීම 3යි ඊට පස්සේ මෙතන පොදු හරය 3යි 5 අරක් 3 15යි 15යි ඍණ 2යි ඍණ 17යි ඍණ 17 බෙදීම 3යි මේක බිඳුවයි මේක ඍණ 3න් 1යි මේක 1යි 8 ඍණ 7 බෙදීම 3 ඍණ 17 බෙදීම 3 බිඳුව ඍණ 3න් 1 1 බලන්න හරිද කියලා? හරිනේ ඊට පස්සේ වැඩි කරන්න ඒත් 6 වරක් ගුණිතේ විතරයි එන්නේ යට තියෙන බිඳුවනේ 6 වරක් 2 12යි 6 වරක් 3න් 1 2යි ඊට පස්සේ 6 වරක් 2 12යි 12 3න් බෙදුවාම 4යි 6 වරක් 1 6යි මේක 2යි මේක බිඳුවයි. ඒතර අඩු කරනකොට ඍණ 1න් 2ක් අඩු කළාම ඍණ 3යි 4න් 4ක් බිඳුවයි 6න් 6ක් බිඳුවයි ඍණ 2යි බිඳුවයි. right දැන් මේ ඇවිල්ලා තියෙන දෙවන විසඳුම. විසඳුමට අපි මේක ප්‍රශස්තද කියලා බලන්න ඕනේ. දැන් උත්තරේ ප්‍රශස්ත වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අන්තිම පේලියේ තියෙන CJ ඍණ ZJ අගයන් සියල්ලම බිඳුව හෝ ඍණ අගයන් වෙන්න ඕනේ. මෙතනදී මේ දෙවන විසඳුමේදීම ඔක්කොම ඉලක්කම් මේ ඇවිල්ලා තියෙන මෙන්න මේ ඔක්කොම ටික මේ ඇවිල්ලා තියෙන මෙන්න මේ ඉලක්කම් ඔක්කොම ටික බිඳුව හෝ ඍණ අගයන් වෙලා තියෙනවා. එහෙනම් මේ දෙවන විසඳුම ප්‍රශස්ත වෙනවා. එහෙනම් ඒක අපිට ලියන්න පුළුවන්. අපිට C කොටසෙන් තාම ඉන්නේ find the optimum solution. එහෙනම් දැන් ඔප්ටිමම් එක හම්බෙලා තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් දෙවන පේලියේහි නෑ දෙවන විසඳුමෙහි සියලුම CJ ඍණ ZJ අගයන් සියලුම CJ ඍණ ZJ අගයන් බිඳුව හෝ ඍණ වේ. බිඳුව හෝ ඍණ වේ. එබැවින් ලැබී ඇති දෙවන විසඳුම ප්‍රශස්ත වේ. එබැවින් ලැබී ඇති දෙවන විසඳුම ප්‍රශස්ත වේ. එන උත්තරේ ලියන්න පුළුවන් ප්‍රශස්ත විසඳුම මොකක්ද? x3ට 2යි s2ට 8යි z වලට 12යි. මේක තමයි ප්‍රශස්ත විසඳුම වෙන්නේ. හැබැයි මෙතන විචල්යන් සියල්ලම නිරූපණය වෙලා නැහැ. විචල්යන් දෙකක් විතරයි තියෙන්නේ. අපේ ගානේ විචල්යන් ඔක්කොම පහක් තියෙනවා. decision variables 3යි x1 x2 x3 slack variable 2යි s1 s2 පහක් ඔක්කොම. හැබැයි මෙතන පෙන්නලා තියෙන දෙකක් විතරයි. ඒ කවුද? බේසික් වෙන කට්ටිය විතරයි. එහෙනම් non basic අයත් ලියන්න non basic වල උත්තරේ බිඳුවයි. නේ? non basic වල උත්තරේ බිඳුව ගත්ත ඒවත් කියන්න ඕනේ. එහෙනම් x1 වලට එන්නේ උත්තරේ බිඳුවයි
x2 වලට එන්නේ උත්තරේ බිඳුවයි. x3 වලට නම් 2 ආවා. s2 වලට 8 ආවා. එහෙනම් s1 වලට එන්නේ බිඳුවයි. උත්තර බේසික් නන් බේසික් කණ්ඩායම් දෙකම ප්‍රකාශ කරන්න ඕනේ. මේ තියෙන බේසික් කට්ටිය, මේ තියෙන නන් බේසික් කට්ටිය. මූලික විචල්‍යයන් සහ මූලික නොවන විචල්‍යයන් දෙවර්ගයේම ලියන්න ඕනේ. එහෙනම් මේක තමයි ප්‍රශස්ත විසඳුම වෙන්නේ. ප්‍රශස්ත විසඳුම ගත්ත කියලා අපි යන්න දෙන්නේ නැහැ. D කොටසෙන් අහනවා does the optimum solution give multiple solutions? මොකද මේකේ තේරුම? does the optimum solution does this කියලා වань තමයි ලස්සන කමක් නැහැ. does the optimum solution give multiple solution? මේ optimum solution එකෙන් බහු විසඳුම් අවස්ථාවන් දෙනවාද කියලා අහනවා. එසේනම් ඒ බහු විසඳුමක් ලියන්න කියලා තියෙනවා. දැන් මේකෙන් බහු විසඳුම් අවස්ථා දෙනවාද? බහු විසඳුම් කියන්නේ මොකක්ද? එකම 12 ලැබෙන හැබැයි මේ කම්බිනේෂන් එක වෙනස් වෙනවා. එහෙම ඒවා තියෙනවා. කොහොමද ඒක අඳුරගන්නේ? කොහොමද ඒක අඳුරගන්න ක්‍රමය? ඒක අඳුරගන්න ක්‍රමය තමයි මතකද අපි කිව්වේ වචනයක් බහු විසඳුම් නම් බොහෝ බිඳු තියෙනවා. බහු විසඳුම් නම් බොහෝ බිඳු. මොකද්ද බොහෝ බිඳු කියන්නේ? ගාණේදී ඔයගොල්ලන් අහන්න පුළුවන්. බහු විසඳුම් අවස්ථාවක් හඳුනාගන්නේ කෙසේද? මම මේ හැම එකම ඔයගොල්ලන්ට කරලා තියෙනවා. බහු විසඳුම් අවස්ථාව හඳුනාගන්නේ කොහොමද? ශක්‍ය නොවන විසඳුම් ප්‍රදේශයක් එන අවස්ථාව හඳුනාගන්නේ කොහොමද? මායිම්ගත නොවූ ගැටලුවක් හඳුනාගන්නේ කොහොමද? පිරිහීමේ ගැටලුවක් හඳුනාගන්නේ කොහොමද? දැන් උඩබිම බල ඉන්නවද? නෑ කොහොමත් උඩ බලාගෙන තමයි ඉන්නේ නේ. ආයි බිම් බලන්න දෙයක් නෑ. ඒ නිසා දැන් හරි පොතේ පැත්තක ලියාගන්න මේවා හොයාගන්න ඕනේ. මං පන්තියේදී කළේ ඒවා. හරි. පන්තියේදී කොටස බහු විසඳුම් කළේ පන්තියේදී. ඉතුරු ඒවා ඔන්ලයින් ක්ලාස් එකකදී කළේ. මොනවාද අවස්ථා ටික? අවස්ථා මොනවාද? මායිම්ගත නොවූ ගැටලුවක් අඳුරගන්නේ කොහොමද? මායිම්ගත නොවූ ගැටලු. ඒකට තව වචනයක් කියන අපර්යන්ත ගැටලු කියලා. අපර්යන්ත. පර්යන්තයක් කියලා කියන්නේ කෙලවරක් කියන එකනේ. අපර්යන්ත ගැටලු. නැත්තම් මායිම්ගත නොවූ ගැටලු. අංක 1. දෙවෙනි එක මොකද්ද? ප්‍රශස්ත ඒ කියන්නේ අපි කියන එකට ශක්‍ය විසඳුම් ප්‍රදේශයන් නොලැබෙන ගැටලු. ඒකට තව වචනයක් කියනවා සාධ්‍ය නොවන ගැටලු කියලා. මේ වචනත් දැනගන්න ඕනේ. සාධ්‍ය නොවන. ඒ කියන්නේ infeasible කියන එක. feasible වෙන්නේ නැහැ. ශක්‍ය විසඳුම් ප්‍රදේශයක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි එකේ නම් සාධ්‍ය නොවන ගැටලු හෙවත් ශක්‍ය විසඳුම් ප්‍රදේශයන් නොමැති ගැටලු. පළවෙනි එක උනේ මොකද්ද? අපර්යන්ත ගැටලු. මායිම්ගත නොවූ ගැටලු කියන එක. තුන්වෙනි එක මොකද්ද එතකොට? පිරිහීමේ ගැටලු. ඊට පස්සේ හතරවෙනි එක බහු විසඳුම් සහිත ගැටලු. බහු විසඳුම් සහිත ගැටලු. බහු විසඳුම් සහිත ගැටලු. එතකොට බලන්න අපි ওই දේවල් ගැන හොඳට සටහනක් දැම්මා. ඒ දේවල් ටික බලන්න. දැන් තියෙන්නේ බහු විසඳුම් සහිත ගැටලු. මෙතනින් පස්සේ අපි අර ඉතුරු තුනක් ගැන කතා කරමු පොඩ්ඩක්. හරි. බහු විසඳුම් සහිත ගැටලුවක් කොහොමද අඳුරගන්නේ? බහු විසඳුම් කියන්නේ බොහෝ බිඳු. බොහෝ බිඳු කියන්නේ බොහෝ විසඳුම්. මොකද මේ බොහෝ බිඳු කියන්නේ? ගැටලුවකදී මේ Cj - Zj ප්‍රශස්ත වෙන්න නම් Cj - Zj වලට බිඳුව හෝ ඍණ වෙන්න ඕනේ. එතන මේකේ ඍණාගයන්
දෙකක් තියෙනවා එක පිළිබඳ අපිට ගැටලුවක් නැහැ. බිංදු 3ක් තියෙනවා. ඉතින් බිංදු එන්න ඕනේනේ. නම ප්‍රශ්නේ තියෙන්නේ මෙතන වැඩිපුර බිංදුවක් තියෙනවා. මෙතන බිංදු එන්න පුළුවන්කම තියෙන්නේ කාටද? මේ x3 බේසික් එක්කෙනෙක්. ඒක නිසා මේ x3 ගේ යට අනිවාර්යයෙන්ම බිංදුවක් එන්න ඕන. s2 බේසික් කෙනෙක්. ඒ නිසා s2 ගේ යටත් අනිවාර්යයෙන්ම බිංදුවක් එන්න ඕන. මෙන්න මෙතන තියෙනවා වැඩිපුර බිංදුවක්. මෙන්න මෙතන තියෙනවා වැඩිපුර බිංදුව. බිංදුව ආවට කමන්නේ මොකද ප්‍රශස්ත වෙන්න බිංදුව එපෑනේ යට. නෝ වැඩිපුර බිංදුවක් තියෙනවා. එහෙනම් මේ වැඩිපුර බිංදුව කියන්නේ වැඩිපුර උත්තරයක් එනවා. බහු විසඳුමක් එනවා. හරි. එහෙනම් D වලට උත්තරේ ලියන්න ඕනේ. D වලට උත්තරේ කොහොමද ලියන්නේ? බහු විසඳුම් තිබේද කියලානේ අහන්නේ. උත්තරේ ඔව්. නැත්තම් කියමු ටිකක් දිගට ලිව්වොත් මෙම ගැටලුව සඳහා බහු විසඳුම් පවතී. මෙම ගැටලුව සඳහා බහු විසඳුම් පවතී. යට ලියන්න පුළුවන් හේතුව කියලා ඉරක් ගන්න. හේතුව මොකද හේතුව? x2 තීරුව සඳහාද x2 තීරුව සඳහාද cj ඍණ zj සමානයි බිඳුව ලැබී තිබීම. බේසික් අයට විතරයි බිඳුව වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා තව කෙනෙක් තියෙනවා. x2 තීරුව සඳහාද cj ඍණ zj සමානයි බිඳුව ලැබී තිබීම. බිඳුව ලැබී තිබීම. ඔන්න උත්තරේ කිව්වා උ කියලා හේතුවක් කිව්වා. if so find the alternative solution. දැන් අපි yes කියලා තියෙනවානේ. එහෙනම් එම විකල්ප උත්තරයත් හොයාගන්න ඕනේ. එහෙනම් කොහොමද විකල්ප උත්තරේ හොයාගන්නේ? එහෙනම් තුන්වන වගුවකට යන්න ඕනේ. ඇත්තට මේක තුන්වන වගුවක් නෙමේ. ඒකට කියන්නේ විකල්ප විසඳුම කියලා. මම මේ ටික අයින් කරන්නකෝ මෙතන. මේ ටිකත් මකන්න මේකත් ඉඩ කඩත් ඕන වෙන නිසා. හරි. එහෙනම් විකල්ප විසඳුම කියලා අලුත් වගුවක් අඳින්න ඕනේ. එතකොට මේ විකල්ප විසඳුම තුල ආයේ pivot column pivot row අඳුර ගන්න ඕනේ. කොහොමද අපි මේ දේ කළේ? ඒක මම පන්තිදී කළා. භෞතික පන්තියේදී. ඒතකොට කරන්න ඕනේ මේ බේසික් කට්ටිය ආයෙ වෙනස් කරන්න එපානේ. වෙනස් කරනකොට කවුද දැන් මේකේ pivot column එක විදිහට තෝරගන්නේ? pivot column කියන්නේ වැඩිම ධනාගය. නමුත් මේකේ වැඩිම ධනාගයක් නැහැ. ඔක්කොම බිඳුව හොරින්. එහෙනම් මේකේ pivot column එක විදිහට තේරෙන්නේ වෙන කවුරුවත් නෙමේ. මෙන්න මේ වැඩිපුර බිඳුව තියෙන කෙනා තමයි pivot column එක වෙන්නේ. මොකද මේ වැඩිපුර බිඳුව කෙනා තමයි අත උස්සගෙන දඟලන්නේ මමත් දැන් බේසික් වෙන්න ලෑස්තියි කියලා. ඒකනේ යා බේසික් ගති ලක්ෂණ පෙන්වන්නේ. බේසික් ගති ලක්ෂණ පෙන්වන්නේ ඒකයි. මොකද බේසික් ගති ලක්ෂණ? බේසික් අයගේ විතරනේ යටපේලිය බිඳුව වෙන්න පුළුවන්. මෙයාගේ බිඳුව වෙන්නේ යා බේසික් ගති ලක්ෂණ පෙන්වනවා. එහෙනම් මේක තමයි entering variable එක වෙන්නේ. කියනවා කලින් විදිහටම leaving variable එක හොයන්න ඕනේ. දෙක බෙදීම 3 දෙකට දෙක කපලා යනවා 3 ඉලක්කම උඩට යනවා.
8 බෙදීම ඍණ 17 බෙදීම 3 කොහොමද මේකෙන් එන්නේ ඍණ ඉලක්කම. උත්තරේ ගන්න කලබල වෙන්න ඕනේ නැහැ. ඍණ ඉලක්කමක් තමයි. කියනවා මෙයා pivot row එක වෙන්නේ. ඒ අනුව මෙන්න මෙයා leaving variable එක වෙන්නේ. මෙයා අලුත් කෙනාගේ pivot element එකක් වෙනවා. ඒතර මෙතනදී මතක තියාගන්න ඕන දේ තමයි pivot column එක තෝරන්න වැඩිම ධනාගය කියලා කෙනෙක් නැහැ. ධනාගයන් එකක්වත් ඇත්තෙත් නැහැ. උත්තරේ ප්‍රශස්ත නිසා. එතකොට ඒ අර වැඩිපුර බිඳුව තියෙන කෙනාව තමයි pivot column එක විදිහට තෝරගන්නේ. ඒවත් interim variable එක වෙන්නේ යා. හරි. ඒ අනුව අපිට පුළුවන් විකල්ප විසඳුම කියන එක අඳින්න. x1 x2 x3 s1 s2 interim variable එක වෙන්නේ x2 තවදුරටත් ඉන්නේ s2 reset j cj ඍණ reset j. ඒතර x2 වල සංගුණකය 4යි මේක බිඳුව. හරි. ඒතර කලින් විදිහටම ප්‍රවේශ විචල්‍ය කියන ලියන්න පුළුවන්. ඒ කියන්නේ x2 වගේ. කොහොමද x2 වගේ ලියන්නේ? leaving variable ලාගෙන පොලිමේ ලියාගෙන යන්න. ඒවා බෙදෙන්න ඕනේ කාගෙන්ද? pivot element එකේ. pivot element එක දෙක බෙදීම 3. උත්තරේ වෙන්නේ මේකේ දෙකට දෙක මෙහෙම කපලා යනවා 3 ඉලක්කම කරණම් ගහලා උඩට යනවා. මෙතන 3ට 3 කපලා යනවා එක බෙදීම 2යි. මේක නම් සම්පූර්ණයෙන් කපලා ගිහිල්ලා 1යි. මේකේ 3 ඉලක්කම උඩට ගිහිල්ලා 3 බෙදීම 2යි. මේකේ 3ට 3 කපලා ගිහිල්ලා එක බෙදීම 2යි. මේක බිඳුව. එන උත්තරේ එනවා 3 භාගය 1 3 බෙදීම 2 භාගයේ බිඳුව කියලා. ඊළඟට S2 වල අලුත් අගයන් ලියන්න ඕනේ. S2 වල අලුත් අගය. S2 වල අලුත් අගය. මම මේ ටික මකන්නද? එතකොට S2 නව අගය. එතකොට පැරණි අගයන් ටික පල්ලෙහාට ලියන්න. 8 ඍණ 7 බෙදීම 3 ඍණ 17 බෙදීම 3 බිඳුව ඍණ 1 බෙදීම 3 1 අඩු කළා අඩු කළා අඩු කළා අඩු කළා අඩු කළා. හරිද බලන්න 8 ඍණ 7 බෙදීම 3 ඍණ 17 බෙදීම 3 බිඳුව ඍණ 1 බෙදීම 3 1. ඊට පස්සේ එන්නේ ගුණිතය.
ඊට පස්සේ එනවා ගුණිතය. ඒතර කවුද ගුණිතයේ පළවෙනි කෙනා? ටෙන්ඩරි වේරියබල් ආගේ 3 භාගය 1 3 බෙදීම 2 භාගය බිංදුව. අදාළ පේළියේ පිවට් මූලිකාංගය එච්චර හොඳ ඉලක්කමක් නෙමෙයි මේ තියෙන්නේ. ඍණ 17 බෙදීම 3යි. කොහෙත්ම ලස්සන ඉලක්කම. ඒතර මොකද උත්තරේ වෙන්නේ? මේකේ 3ට 3 කපලා යනවා. ඍණයි ඍණයි ධන ඍණ 17 ඍණ වැඩි කළාම ධන 17යි 17යි 8යි 25යි. ඊට පස්සේ මෙතන උත්තරේ කීය දෙන්නේ? පොදු හරය 6 ගන්නේ. ඒ කියන්නේ මෙතන මේ වරහනේ තියෙනවානේ 2යි 3යි. පොදු හරය 6යි. එතන මෙතනත් 6ක් වුණොත් උඩ එනවා ඍණ 14යි. ඍණ 14යි ධන 17යි. ධන 3යි. ධන 3 බෙදීම 6. එවත් භාගය. මේක බිංදුවයි. මෙතන 3ට 3 කපලා යනවා. ඍණයි ඍණයි ධන 17 බෙදීම 2යි. මෙතනත් පොදු හරය 6 කියලා ගත්තාම මෙතන ඍණ 2යි ඍණ 2යි ධන 17යි. ඒතර ධන 15යි. ධන 15 බෙදීම 6. මේක 1යි. එතන මේක 25යි භාගයයි බිංදුවයි 17 බෙදීම 2යි 15 බෙදීම 6 වුණා තවත් සුළු කරගන්නත් පුළුවන් 1යි. ඒතර වැඩි කළාම 4 වරක් 3 12යි. 12 එන්න ඕනේ නේ. මොකද එකම ඉසෙඩ්ඩගේ ලබා දෙන විකල්පනේ. ඒතර මේකේ 4 වරක් ගුණිතේ විතර එන්නේ 4 වරක් භාගය 2යි 4 වරක් 1 4යි 4 වරක් 3 බෙදීම 2 4 වරක් 12යි 12 දෙකෙන් බෙදුවාම 6යි 4 වරක් භාගය 2යි බිංදුවයි අඩු කරනකොට ඍණ 3යි බිංදුවයි 6න් 6ත් බිංදුවයි බිංදුවෙන් 2 ඍණ 2යි ආයෙත් බිංදුවයි. හරි. එතකොට CJ - ZJ ගැන බිංදුව හෝ ඍණ නිසා මේක ප්‍රශස්ත විසඳුම වෙනවා. එකක් ලියන්න. සියලුම CJ ඍණ ZJ ගැන බිංදුව හෝ ඍණ වේ. සියලුම CJ ඍණ ZJ ගැන බිංදුව හෝ ඍණ වේ. එබැවින් මෙය ප්‍රශස්ත විසඳුමයි. එබැවින් මෙය ප්‍රශස්ත විසඳුමයි. ඒතර ඒක තමයි විකල්ප විසඳුම කියලා අපි දැන් ලියන්නේ. මොකද්ද විකල්ප විසඳුම? x3 සමානයි සම වෙන්න x2 2 සමානයි 3යි s2 සමානයි 25යි z කියලා කියන්නේ 12යි ප්ලස් non basic කණ්ඩායමක් ලියන්න ඕනේ. කවුද non basic දැන් මෙතන? x1 නැහැ. එයා බිංදුවයි. x3ත් නැහැ. එයාත් බිංදුවයි. s1ත් නැහැ. එයාත් බිංදුවයි. කියන තමයි අර කණ්ඩායම් දෙක නම් වෙන්නේ මේ ඉන්නේ කලින් උත්තර ලිව්වා වගේ බේසික් මේ තියෙන non basic. basic non basic. ඒතර උත්තර සංයෝග දෙකයි. හැබැයි එකම ඉසෙඩ්ඩාගයක් වෙන්නේ. ඒක තමයි ප්‍රශස්ත විකල්ප විසඳුම් කියලා කියන්නේ. right?
උත්තරේ සම්පූර්ණයි. එනමුත් තව පොඩි ලක්ෂණයක් ආයෙත් මම පෙන්නුවොත් මෙතන දැන් විකල්ප විසඳුම බලන්න. විකල්ප විසඳුමේ CJ ඍණ ZJ ඔක්කොම ගියන් බිඳුව හෝ ඍණ වෙනවා. හැබැයි එතන බිඳු තියෙන්න පුළුවන් දෙකක් විතරයිනේ. මොකක්ද මේ බිඳු දෙක? x2 කියලා කියන්නේ බේසික් එක කෙනෙක්. x2 බේසික් නම් x2 යට තියෙන බිඳුව අපි පිළිගන්නවා. x2 බේසික් නිසා මෙතන x2 යට තියෙන බිඳුව අපි පිළිගන්නවා. s2 බේසික් නේ. ඒ නිසා මෙතන s2 යට තියෙන මේ බිඳුවත් අපි පිළිගන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තව බිඳුවක් තියෙනවා. ඒක ප්‍රශ්නකාරී. එන එක ප්‍රශ්නකාරී කියන්නේ මොකක්ද? තවත් විකල්ප විසඳුමක් තියෙනවා කියන එක. තේරෙනවනේ? තවත් විකල්ප විසඳුමක් තියෙනවා කියන. අපිට එතනටත් යන්න පුළුවන්. හරි? තවත් විකල්ප විසඳුමක් තියෙනවා කියන. ඒතකොට එතනදී කවුද බේසික් වෙන්න ලෑස්ති වෙන කෙනා? x3 කියන එක්කෙනා බේසික් වෙන්න ලෑස්ති වෙනවා. පැහැදිලිනේ? හරි? එතනත් ඒ කියන්නේ තවත් විකල්ප විසඳුමකට අපිට යන්න පුළුවන්. ඒකත් අපි නෝට් කරමු. විකල්ප විසඳුම් පවතීද නිතර විසඳුම් විකල්පත් එකක් නෙමෙයි දෙකක් තියෙනවා. විකල්පත් දෙකක් තියෙනවා. එහෙනම් එතනින් පස්සෙත් තව දුරටත් ලියන්න පුළුවන්. එහෙනම් ඊළඟ පේලියකින් ලියන්න තරුවක් දාලා තව දුරටත් මෙම ලැබූ විකල්ප විසඳුම තුළ ලැබී ඇති CJ ඍණ ZJ අගයන් සලකන්න. CJ ඍණ ZJ අගයන් නිරීක්ෂණය කරන්න. CJ ඍණ ZJ අගයන් නිරීක්ෂණය කරන්න. CJ ඍණ ZJ සඳහා බිඳු ලැබිය හැක්කේ ලැබිය යුතු වන්නේ. CJ ඍණ ZJ සඳහා බිඳුව ලැබිය යුතු වන්නේ එහිදී බේසික් වී ඇති x2 සහ s2 x2 සහ s2 බේසික් වී ඇති x2 සහ s2 තීරුව සඳහා පමණි. ඔයගොල්ලෝ මේ විදිහට මේ වගේ හරි ලකුණු දෙකක් දාගත්තට කමක් නැහැ. දාලා මේක ක්වෙස්චන් මාක් එකක් දාගත්තට කමක් නැහැ. මේ බිඳු දෙක ආවට කමක් නැහැ. මේ බිඳුව ප්‍රශ්නකාරී. කලින් දැක්කා වගේම වැඩිපුර බිඳුවක් තියෙනවා. නමුත් x3 x3 තීරුව සඳහාද බිඳුව ලැබී ඇත. එනම් තවත් විකල්ප විසඳුමක් තිබෙන බව පෙනේ. හැබැයි ඒක පෙනේ කිව්වට නොපෙනේ තමයි. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ x3 නේ ආයෙ දැන් බේසික් වෙන්න ලෑස්ති වෙන්නේ. x3 ආයෙ බේසික් වෙන්න ලෑස්ති වෙනවා.
ඉතින් x3 තමයි ඊට කලින් බේසික් වෙලා හිටියේ. නේද? මේ මෙතන තියෙන මේ එහෙනම් මේ එකම රවුමේ ඇතුලේ නේද මේ දෙන්න කරගෙන්න හදන්නේ. නේ? එකම රවුම ඇතුලේ තමයි මේ දෙන්න කරගෙන්න හදන්නේ. එක වෙලාවක x3 s2 බේසික් වෙනවා. ඊට පස්සේ s2 එහෙම්මම තියෙද්දි x2 බේසික් වෙනවා. ආයේ x2 මාරු වෙලා ආයේ s3 වලට එනවා. ඒව එහෙම තමයි වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. දැන් ඊළඟ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණොත් ඔන්න මේ වගේ කරණම් ගෙහිල්ලක් තමයි තියෙන්නේ. එකම රවුම තුල අපි කරකිනවා. ඒ වගේ දෙයක් තමයි මේ වෙලාව තියෙන්නේ. ඒක නිසා අපි නිරීක්ෂණය වුණාට තව විසඳුමක් තියෙනවා කියලා ඇත්තටම මෙහෙම දෙයක් නැහැ. එහෙම කළොත් ආයෙ එන්නේ මේ උත්තරේ. ආයෙ එන්නේ මේ උත්තරේ. හරි? ඒ නිසා ඒක නෝට් කරගන්න. නමුත් එසේ විසඳුමක් ලබා ගතහොත් එය පෙර ලබාගත් විසඳුමම වේ. නමුත් එසේ විසඳුමක් ලබා ගතහොත් එය පෙරදී ලබාගත් විසඳුමම වේ. විසඳුම තව මායනක් දාන්න. විසඳුමම වේ. right? මම එදා දුන්න උත්තරම තමයි ඔය ඇවිල්ලා තියෙනෙත් නේ. මම ඔයගොල්ලන් ෂෙයා කරනද්දී මම උත්තර ටිකක් දීලා නෙවෙයි. ඒ ටිකම තමයි ඇවිල්ලා තියෙන්නේ. right. හරි බලමු ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ. ඒ වගේම වගුවක් සම්පූර්ණ කරන්න තියෙන ප්‍රශ්නේ. ඒ වගේම වගුවක් සම්පූර්ණ කරන්න තියෙන ප්‍රශ්නේ. Q4. තීරු 1 2 3 4 5 6ක් තියෙනවා. බේසික් සමහරට සොලියුෂන් වලට ඔන්න විදිහට BI ස්ටාර් එකක් දාන්න පුළුවන්. එහෙමත් ඒකේ අංකණයක් තියෙනවා. හරි. BI ස්ටාර් කියලාත් එහෙම අංකණයක් තියෙනවා. එහෙමත් ලකුණු කරන්න පුළුවන්. x1 x2 s1 s2 a1 a2 4යි 5යි බිඳුවයි බිඳුවයි ඍණයෙන් ඍණයෙන් බලන්න සම්පූර්ණ කරන්න.
ඒතර මේක සම්පූර්ණ කරද්දී කල්පනාට එන්න ඕනේ දැන් x1 x2 කියනකොට නම් decision variables තමයි තියෙන්නේ. s1 s2 කියලා කියනකොට සංකේතය තුල slack වෙන්නත් පුළුවන් surplus වෙන්නත් පුළුවන්. a1 a2 කියනකොට නම් artificial තමයි කොහොමද? ඒක clear. අනිත් පැත්තෙන් දැන් මේකේ තියෙනවා උපරිම කිරීමේ ගාණක් කියලා. මේක උපරිම කිරීමේ ගැටලුවක් කියලා අපිට අඳුර ගන්න පුළුවන්. දැන් තව දෙකක් තියෙනවා. ඔක්කොම තුනක්. එක වාක්‍ය තුල තියෙනවා. තව තැන් දෙකක් තියෙනවා. ඒ තැන් දෙක තමයි එකක් CJ ඍණ ZJ කියලා ලියලා තියෙන එක. අනික මෙතන රිනේම් කියලා ලියලා තියෙන එක. එතනනොත් අපිට මේක උපරිම කිරීමේ ගාණක් කියලා අඳුර ගන්න පුළුවන්. මේ ගාණ දෙන්න පුළුවන් හොඳ විදිහක් තමයි හොඳ ආරම්භයක් තමයි උඩම තියෙන වාක්‍යය තුල උපරිම කිරීමක් කියලා කියන්නේත් නැහැ. මෙතන CJ ඍණ ZJ දෙන්නෙත් නැහැ. හැබැයි මෙතන රිනේම් කියලා දෙනවා. අන්න එතනින් ඕගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ මේක උපරිම කිරීමේ ගාණක් තමයි කියලා. වාක්‍යය කියන්නේත් නැහැ. CJ ඍණ ZJ කියලා දෙන්නෙත් නැහැ. හැබැයි රිනේම් දුටු පමණින් ටක් ගාලා අඳුර ගන්න ඕනේ මේක CJ ඍණ ZJ ලියවෙන උපරිම කිරීමේ ගාණක් බව. එහෙම ආරම්භ කරන්න තිබුණා. එතකොට දැන් මේක x1 x2 කියන්නේ decision variables. අනිත් ඒවා slackද s1 s2. නැත්නම් surplusද නැත්නම් එකක් slack අනික surplusද. මොකක්ද ඒක? දෙකම slack කියලා හිතුවොත් වෙන්න පුළුවන්. දෙකම slack නම් ඒ දෙකට වෙන වෙනම සංරෝධක දෙකක් තියෙන්න ඕන එක දෙකකින්. මොකද slack හැදෙන්නේ කුඩා හෝ සමාන වලින්. ඒතර s1 s2 කියන දෙන්නම slack නම් ශ්‍රිතිල නම් ඒ දෙන්නට වෙන වෙනම සංරෝධක දෙකක් තියෙන්න ඕනේ. එතකොට a1 a2 කියන්නේ තනියෙන් එන ආර්ටිෆිෂල් දෙන්නේ. සර්ප්ලස් එක සම්බන්ධ වෙලා නැති. මොකද S1 S2 දැන් අපි ස්ලැක් කියලා හිතුවානේ. එහෙනම් A1 A2 කියන දෙන්න වෙන වෙනම සමාන ලකුණු දෙකකින් එන සංරෝධක දෙකකින් හැදෙන්න ඕනේ. ඒ යනවා සංරෝධක හතරක් වෙන්න ඕනේ. මේක සංරෝධක හතරක් නෑනේ තුනනේ තියෙන්නේ. එහෙනම් මේ දෙන්නම ස්ලැක් වෙන්න බෑ. දෙන්නම ස්ලැක් වෙන්න බෑ. දෙන්නම සර්ප්ලස් වෙන්න පුළුවන්ද? දෙන්නම සර්ප්ලස් වෙන්න නම් ඒ දෙන්නට වෙන වෙනම විශාල වූ සමාන සංරෝධක දෙකක් තියෙන්න ඕනේ. එතකොට තමයි දෙන්නම සර්ප්ලස් වෙන්න පුළුවන්. එහෙනම් සර්ප්ලස් වෙලා ආර්ටිෆිෂල් එකතු වෙන්න ඕනේ. කියනවා S1 අඩු වෙලා A1 එකතු වෙන්නත් S2 අඩු වෙලා A2 එකතු වෙන්නත් පුළුවන්. ඒ නිසා දෙන්නම සර්ප්ලස් දෙන්නෙක් වෙන්න පුළුවන්. හැබැයි එතකොට සංරෝධක තියෙන්නේ කීයද? දෙකයි. මම මේකේ සංරෝධක පේලි තුනක් දීලා තියෙනවා. එහෙනම් දෙන්නම සර්ප්ලස් වෙන්නත් බෑ. දෙන්නම ස්ලැක් වෙන්නත් බෑ. දෙන්නම සර්ප්ලස් වෙන්නත් බෑ. එහෙනම් වෙන්න පුළුවන් ක්‍රමය මොකද්ද? එක්කෙනෙක්ට ස්ලැක් වෙලා අනිත් කෙනා සර්ප්ලස් වෙන එක. එක්කෙනෙක් ස්ලැක් වෙනවා අනිත් කෙනා සර්ප්ලස් වෙනවා. ඒතර එක්කෙනෙක් ස්ලැක් වෙනාම පස්සේ ඒ ස්ලැක් වෙන කෙනාට කුඩාව සමාන සංරෝධකයක් එනවා. ඉතුරු එක්කෙනා සර්ප්ලස් වෙනවා කියන්නේ සර්ප්ලස් එක අඩු වෙලා ආර්ටිෆිෂල් එකතු වෙන්න ඕනේ. ඒතර විශාලව සමාන සංරෝධකයක් එනවා. ඒතර තනි ආර්ටිෆිෂල් කෙනෙක් ඉතුරු වෙනවා. එයාට සමාන සංරෝධකයක් එනවා. එයාට සමාන සංරෝධකයක් එනවා. අන්න ඒ විදිහට තමයි මෙතන පිළිටන්නේ. ඒ කියන්නේ S1 S2 දෙන්නගේ එක්කෙනෙක් ස්ලැක් අනෙක් කෙනා සර්ප්ලස්. අපිට කියන්න බෑ දැම්මම S1ද S2ද ස්ලැක් වෙන්නේ හෝ අනිත් කෙනා සර්ප්ලස්ද කියන එක කියන්න බෑ. නමුත් දෙන්න එක්කෙනෙක් ස්ලැක් අනිත් කෙනා සර්ප්ලස් වෙනවා.
ඒ විදිහට තමයි මෙතනදී පිළිටන්න පුළුවන් විදිහ වෙන්නේ. ඒක ඔයගොල්ලන්ගේ වචනේ නිකන් නෝට් එකක් දාගත්ත කමන්නේ. S1 S2 දෙන්නයි එක්කෙනෙක් ස්ලැක් එකක්. අනිත් කෙනා සර්ප්ලස් එක. හරි. මේක සම්පූර්ණ කරද්දී මුලින්ම බේසික් කණ්ඩායම තමයි සම්පූර්ණ කරන්න ඕනේ. මුලින්ම බේසික් කණ්ඩායම. ඒතර බේසික් කණ්ඩායම සම්පූර්ණ කරන්නේ කොහොමද? අර ලක්ෂණය අඳුරගෙන. මොකද මේ ලක්ෂණය? කිසියම් තීරුවක එකේ ඉලක්කම් එකයි අනිත් ඔක්කොම බිඳු වෙන්න ඕනේ. එහෙම ඒවා තියෙනවා මෙතන. එහෙම ඒවා තියෙනවා මෙතන. එහෙම ඒවා තියෙනවා මෙතන. මෙතන එක තිබ්බා කියලා වැඩක් වෙනවා. ඒකෙන් වැඩක් නැහැ. කොලම් එකේ එකේවා එකයි අනික ඔක්කොම බිඳු වෙන්න ඕනේ. එහෙනම් S2 තීරුවේ බිඳු 2 එකයි. එහෙනම් මේ එකට ඉදිරියෙන් තමයි මෙන්න මෙතනට S2 වෙන්න ඕනේ. එතන ඉදිරියෙන් තමයි S2 වෙන්න ඕනේ. ඊට පස්සේ A1 තීරුවේ උඩම එක එහෙනම් මෙතනට A1 එන්න ඕනේ. ඊට පස්සේ එකේ A2 තීරුවේ මෙතන එක තියෙන්නේ දෙවෙනියට එහෙනම් මෙතනට A2 වෙන්න. අන්න එහෙමයි පිළිවෙල වෙන්න ඕනේ. හරි. එහෙමයි පිළිවෙල වෙන්න ඕනේ. දැන් සංගුණක ලිව්වොත් මොනවා සංගුණක? A1 වල සංගුණකය ඍණයම්, A2 වලත් ඍණයම්, S2 වල බිඳුව. ඒතර වැඩි කරලා ගන්න පුළුවන් 8යි 3යි 11යි. ඍණ 11යි m. යටම පෙළියෙන් එන්නේ නැහැ බිඳුවයි. මේක ඍණ 2යි m. මේක ඍණ 3යි m. මේක ධනයි m. මේක බිඳුවයි. මේක ඍණයම්. මේකත් ඍණයම්. ඒතර අඩු කරනකොට 4 මේක ධන 2යි m වෙනවා. 5 ධන 3යි m වෙනවා. මේක ඍණයම්. මේක බිඳුවයි. මේකත් බිඳුවයි. මේකත් බිඳුවයි. right? ඉතින් මේක තමයි වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙන්නේ. මේ තියෙන A වලට උත්තරේ. B වලට උත්තරේ ගන්නත් ඕනේ. B වලට උත්තරේ ගන්න ඕනේ. ඒතර මේ තියෙන මැක්සි සෙට් එකක්. අරමුණු ශ්‍රුතිය ලියන්න ඕනේ. අරමුණු ශ්‍රුතිය තමයි ඉතින් උඩින්ම ලියලා තියෙනනේ. 4යි x1 ධන 5යි x2. ඉතිරිව ලියන්න ඕනේ. බිඳුවයි s1 බිඳුවයි s2 ඍණ a1 ඒ සම්මතාකාරයෙන් නේ මේ තියෙන්නේ ඒකජ ප්‍රකමන ආකෘතිය. ආකෘතියෙන් පස්සේ තමයි සම්මතාකාරයට එන්නේ. ඒක ලියන්න ඕනේ. subject to සංරෝධක. ඒතර පළවෙනි සංරෝධකේ කොහොමද ලියවෙන්නේ? x1 වලට 2 සංගුණකය, x2 වලට 2 සංගුණකය, s1 වලට ඍණ 1 සංගුණකය, a1 වලට ධන 1 සංගුණකය. එහෙමත් එක්ක එන්නේ. කියන්නේ අපි දැන් ලියන්නේ x1 x2 විතරයිනේ. අනිත් ඒවා ලියන්නේ 2යි x1 2යි x2. x1ට 2යි x2ට 2යි. දකුණු පැත්තේ ලියවෙන්නේ 8. මොකද්ද මෙතන ලියවෙන ලකුණ? මොකද්ද මෙතන ලියවෙන ලකුණ? ඊළඟ එක්කෙනා ගත්තොත් පස්සේ බලමුකෝ ලකුණ එහෙම. ඊළඟ එක්කෙනා ගත්තොත් බිඳුවයි x1 බිඳුව x1 එකට x1 ලියන්න ඕනේ. ඊට පස්සේ එන්නේ x2 විතරයි එන්නේ. බිඳුව එන්නේ නැහැනේ. 1යි x2. ඉලක්කම දකුණු පැත්තේ ඉන්නේ 3 කියලා. ඊළඟට x1කට 9 x2කට 3. 9යි x1
3යි x2. දකුණු පැත්තේ ඉන්නේ 27කි. මොනවද මෙතනට එන ලකුණු? අපි කිව්වනේ එකක් ස්ලැක් එකක් එහෙනම් කුඩා හෝ සමාන වෙන්න ඕනේ. එකක් සර්ප්ලස් එකක් එහෙනම් විශාල හෝ සමාන ලකුණ එන්න ඕනේ. එකක් තනියෙන් ආටිෆිෂල් එකක් එහෙනම් සමාන ලකුණ එන්නත් ඕනේ. කොහොමද ඒව පිළිටන්නේ? පළවෙනි එකට මොකක්ද දෙන ලකුණ? බලන්න පළවෙනි එකේ S එක තියෙනවා ඍණයක සංගුණකයක් සහිතව. ඍණයක සංගුණකයක් සහිතව. මොකද ඍණයක සංගුණකයක් කියන තැන කියන්නේ? ආටිෆිෂල් එකක් තියෙනවා ධනයක සංගුණකයක් සහිතව. ඒ කියන්නේ පළවෙනි සංරෝධකයට S එකට ඍණ එකක් A එකට ධන එකක් දෙනවා. ඒ කියන්නේ S කියන්නේ ස්ලැක් හෝ සර්ප්ලස් එකක් ආටිෆිෂල් එකක් එක්ක සම්බන්ධ වෙනවා නම් මේ මොකක්ද අනිවාර්යයෙන්? මේ තියෙන්නේ අතිරික්ත. මේ තියෙන්නේ ස්ථිතිල. S එක කියන්නේ අතිරික්ත. මොකද S එකට ඍණ එකනේ ඇවිල්ලා තියෙන්නේ. අපි දන්නවනේ ඍණ S ධන A කියලානේ අපි ලියන්නේ. එහෙනම් මේ තියෙන්නේ විශාලව සමාන සංරෝධක. x2 තුනත් එක්ක සම්බන්ධ වෙනවා. දෙවෙනි පේළියේ මොනවද සංගුණක? මේ S1 වලට බිඳු S1 නැහැ. S2ත් නැහැ. එකම එක ආටිෆිෂල් එකක් තනියෙන් තියෙනවා එක කියලා. ආටිෆිෂල් එකට සම. එහෙනම් මෙතන දෙන්නේ සමාන ලක්ෂණ. ඊට පස්සේ අන්තිම පේළියේ මේ බලන්න S1 වලට බිඳු. ඒ කියන්නේ ඒ සර්ප්ලස් එක අයින් වෙලා ගියේ. S1 වලට එක ආටිෆිෂල් ඇත්තෙත් නැහැ මේ. එහෙනම් මේක තමයි කුඩා හෝ සමාන එක. අන්තිමටම අර්ණ විචලයන්ගේ සීමාත්‍රය යන්නේ මේ x1 x2 විශාල හෝ සමාන බිඳු. මේ විදිහට තමයි ආකෘතිය නිර්මාණය වෙන්නේ. right? එතනින් අහට ඔයගලන්ට කරන්න පුළුවන්. එතනින් එහාට කරගෙන යන්න පුළුවන්. right. අපිට වෙන් කරලා තියෙන වේලාව ඉවරයි. ඒකමාර. එතකොට මේක ඉතුරු කොටස කරන්න පුළුවන්. ඒකම පස්වෙනි ගානත් බලන්න. පස්වෙනි ගානෙත් තියෙන්නේ ඒක ආරම්භක විසඳුම නොවෙන්න පුළුවන්. ආරම්භක කියලා නැහැ. ටේබල් එක කම්ප්ලීට් කරන්න කියලා තියෙනවා. මේක ප්‍රශස්ත විසඳුමද කියලා අහලා තියෙනවා. ඊට පස්සේ ඒකේ ඩීජෙනරසි අවස්ථාවක් අහලා තියෙනවා. ඩීජෙනරසි කියලා කියන්නේ මොකද්ද? පිරිහීමේ ගැටලු. පිරිහීමේ ගැටලු. ඒතර මතක් කරන්න ඔයගොල්ලෝ විනාඩි 2ක් අරගත්තොත් විනාඩි 2ක් බලන්න මායිම්ගත නෝ ගැටලුවක් කොහොමද අඳුරගන්නේ කියලා. මායිම්ගත නෝ ගැටලුව කොහොමද අඳුරගත්තේ? මොකද ක්‍රමය? කොහොමද සාධ්‍ය නොවන විසඳුම අඳුරගත්තේ? මුලින්ම කියන්නේ මායිම්ගත නෝ ගැටලුව කොහොමද අඳුරගන්නේ කියලා? මායිම්ගත නෝ ගැටලුව අඳුරගන්නේ මෙන්න මෙතන අපි බෙදනවානේ අර සොලියුෂන් අගයන් පිවොට් කොලම් අගයන්ගේ බෙදලා මෙතන උත්තර ගන්නවානේ. මේක අපි තෝරගන්න ඕනේ කුඩාම ධනාගේ. කුඩාම ධනාගේ ඉන්නේ නැත්නම් ඒ කියන්නේ මේ ඔක්කොම ඉලක්කම් ඍණාගයන් නම් මොකද ඒ තියෙන්නේ? ඔක්කොම ඉලක්කම් ඍණාගයන් එනවා කියන්නේ ඔය තියෙන්නේ මොකද්ද? මායිම්ගත නෝ ගැටලුව.
ගැටලුව එතනින්ම නතර විසඳුම් ක්‍රමය එතනින්ම නතර වෙනවා. මොකද ඉන් එහාට යන්න බෑනේ. pivot row එක හොයාගන්න බැරුව. එහෙනම් මායිම්ගත නෝ ගැටලුවක් අඳුරගන්නේ මෙන්න මේ ක්‍රමයට. මේ බෙදලා එන ඔක්කොම ඉලක්කම් ඍණාගයන් වෙනවා නම් මායිම්ගත නෝ අපර්යන්ත ගැටලුවක් වෙනවා. ඊළඟ ගන්න මොකක්ද? ඊළඟ අවුල සාධ්‍ය නොවන ගැටලු. ඒවත් ශක්‍ය විසඳුම් ප්‍රදේශයන් නොමැති ගැටලු. කොහොමද ඒක අඳුරගන්නේ? අවසාන පෙළිය ඔක්කොම මේ ඔක්කොම මේකෙදි වෙලා නැහැ මම නිකන් කියන්නේ මේ ඔක්කොම බිඳුව හෝ ඍණාගයන් වෙනවා. ඒ කියන්නේ ප්‍රශස්ත ලක්ෂණ පෙන්වනවා. හැබැයි ආටිෆිෂල් එකක් උත්තරයක් විදිහට තියෙනවා. හරි? මේකෙදි ඔක්කොම බිඳුව හෝ ඍණ වෙලා ප්‍රශස්ත ලක්ෂණ පෙන්වනවා. හැබැයි ආටිෆිෂල් වේරියබල් එකක් උත්තරයක් විදිහට ඇවිල්ලා තියෙනවා. ඒක වෙන්න බෑනේ කවදාවත්. ආටිෆිෂල් එකක් එන්න බෑ. කෘත්‍රිම විචලනයක් උත්තරයක් වෙන්න බෑ. ඒ තියෙන්නේ ශක්‍ය විසඳුම් ප්‍රදේශයන් නොමැති හේවත් සාධ්‍ය නොවන ගැටලු. මේ පළවෙනි අවස්ථාව, මේ දෙවෙනි අවස්ථාව, දෙවෙනි අවුල. එතනින් පස්සෙත් අපි ඉර වෙනවා වැඩේ නතර වෙනවා. තුන්වෙනි එක මොකද්ද? පිරිහීමේ ගැටලු. මොකද්ද පිරිහීමේ ගැටලු කියන්නේ? මේ අන්තිම පෙළියේ බිඳුව හෝ ඍණ වෙලා ප්‍රශස්ත ලක්ෂණ පෙන්වනවා. හැබැයි මේ බේසික් කියලා කියන්නේ ධන උත්තර එන්න ඕනේ කියන එක. මෙතන යම් කිසි කෙනෙකුට බිඳුව උත්තරයක් එනවා නම් යම් කිසි එකකට බිඳුව උත්තරයක් එනවා නම් එහෙම නැත්නම් ඍණ උත්තරයක් එනවා නම් ඒ කියන්නේ මොකක්ද? පිරිහීමේ ගැටලුව. මොකද නාම දීලා තියෙන්නේ ධන කියලා පෙන්වන්නේ බිඳුව හෝ ඍණ කියලා. ඒක තමයි පිරිහීම කියන්නේ. කියන්නේ එකක් කෙරෙන්නේ තව එකක්. ධන කියලා කියනවා නම නමුත් උත්තරේ බිඳුව හෝ ඍණය. එන ඒක තමයි පිරිහීමේ ගැටලු කියලා. ඒ තුනම අපේ අවුල් සහගත අවස්ථා. නමුත් හතරවෙනි එක කියලා නම් කරපු බහු විසඳුම කියන්නේ ප්‍රශස්ත උත්තරයක් කියන එක අපි කලින් කතා කළා. ඒතර ඕවා විස්තර කරලා ලියන්න පුළුවන් වෙනවනේ. මේකේ අන්තිම ප්‍රශ්නේදී අහන්නේ එහෙම පිරිහීමක් තියනවාද කියලා ඩීජෙනරසි අවස්ථාවක් තියනවාද කියලා. ඒතර ඩීජෙනරසි වෙන්න නම් මේ යටපේලියේ බිඳුව හෝ ඍණ වෙලා තියෙද්දි මෙතන තියෙන්න ඕනේ මොකද්ද? බිඳුව හෝ ඍණ කියලා අගය. ඒතර පිරිහීමේ ලක්ෂණ පූර්ව ලෙසත් අඳුර ගන්න පුළුවන්. ඒ පූර්ව ලෙස අඳුර ගන්න පුළුවන් අවස්ථාවක් මෙන්න මෙතනින් එනවා. මෙන්න මෙතනින් එනවා පිරිහීම පූර්ව ලෙස අඳුර ගන්න පුළුවන්. දැන් සමහරවිට අපේ සමහර දේවල් පිරිහෙනකොට පිරිහෙනකම් ඉන්න ඕනේ නැහනේ. පූර්ව ලෙස ඇඳිර ගන්න පුළුවන්. විභාගයක ප්‍රතිඵල මොන වගේද කියලා කියන්න ප්‍රතිඵල එනකන් ඉන්නත් ඕනේ නැහැ. විභාගෙ ලියන්නත් ඕනේ නැහැ. පන්තියේදී සම්බන්ධ වෙන විදිහ අනුව කියන්න පුළුවන්. නේ? ඇදෙන ගහ දෙපෙත්තෙන් දෙනේ කියලා කියනවා. ගොනා එන්නේ පොල් පැලේටයි කියලා කියනවා. ඒ කියන්නේ වෙන්න කලින් අපි දන්නවා. මෙන්න මේ දේ වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ බිඳුව වේලා පිරිහීමෙන් කෙලවර වෙන්න කලින් පිරිහීමේ පූර්ව ලක්ෂණ මෙන්න මෙතනින් පෙන්වනවා. මොකද මෙතනින් පෙන්වන්නේ? මෙතනින් පෙන්නනවා දැන් අපි තෝරගන්න ඕනේ මොකද්ද? කුඩාම ධනාගයනේ. හරි? කුඩාම ධනාගය දැන් උදාහරණ විදිහට මම නිකන් ලියන්නේ 10 බෙදීම 2 කියලා ලියමු. 5යි. තව එකක 20 බෙදීම 4යි කියලා ලියනවා ඒත් 5යි. තව එකක 50 බෙදීම 2 කියලා ලියනවා 25යි. කුඩාම ධනාගයනේ තෝරන්න ඕනේ. කුඩාම ධනාගයන් දෙකක් වෙනවා. අන්නේ කුඩාම ධනාගයන් දෙකක් වෙනවා කියන්නේ පිරිහීමේ ලක්ෂණයක් වෙන්නවා. අපේ පළවෙනි ගානෙත් පුටු මේස ගානෙත් ඕක වුණා. පොඩ්ඩක් අද ලෙක්චර් එක ඉවරනට පස්සේ බලන්න. පිරිහීමේ ලක්ෂණය මෙන්න මෙතනින් අපි දුක්වා. හරි. අන්න ඒ දේවල් අපිට තියාගන්න. හරි. ඒ අනුව මේ ටියුට් එකත් අපි සමාප්ත කරනවා. එතකොට ඊළඟ දවසකදී මම මේ කරන්න හදන්නේ අර අපි පන්තියේදී කරපු පාඩම් වල ඉතුරු වෙච්ච ගණන් ටික සම්පූර්ණ කිරීම. ඉතුරු වෙච්ච ගණන් ටික සම්පූර්ණ කිරීම අපි ඊළඟ දවසේදී බලමු. ගතික ප්‍රකමන ගැටළු වල මොනවද කරන්න තියෙන ගණන්
ඔයගොල්ලෝ මට පොඩ්ඩක් උදව්වක් විදියට ඔයගොල්ලන් group එකට 2017 group එකේ පොඩ්ඩක් මට දැනුම් දෙන්න ගතික ප්‍රකමන ටියුට් එකේ හදපු ගණන් මොනවද කියන එක. හදන්න තියෙන ගණන් මොනවද කියන එක පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න කවුරු හරි එක්කෙනෙක් දාන්න SMS එක. එතකොට අනිත් අය ඒක ඕකේ නම් නිකන් ඉන්න නේද? එහෙමත් නොවන තව අවස්ථා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් දෙන්න. right. එහෙනම් අදට අපි සමුගන්නවා බායි කියනවා. ඊළඟ සතියේදී හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයිබෝවන්.